හායි ස්ටෙෆනි කියන්නේ මැදිවියේ ඉන්න කාන්තාවක්. ඉන්ස්ටාග්‍රෑම් වල සජීවීව පටගත කිරීමක් එක්ක චිත්‍රපටය ආරම්භ වෙනවා. ඇය සජීවීව ඇවිල්ලා ඇගේ අනුගාමිකයින්ට යම්කිසි නිවේදනයක් කරන ආකාරය අපිට පේනවා. ඇගේ අනුගාමිකයොත් ඒක අහන්න උනන්දුවෙන් ඉන්නවා. මේ දර්ශනයෙන් පස්සේ ස්ටෙෆනියගේ පවුල අය සහ මිතුරන් එක්ක බ්ලෝවින් ක්ලබ් එකක් ඇතුළේ ඉඳපු දර්ශනයකින් අපිව අතීතයට එක්කන් යනවා. එය ඇගේ 14 වන උපන්දිනය වන අතර ඕස්ට්‍රේලියාවේ සිට එක්සත් ජනපදයට යාම තමාට කෙතරම් දුෂ්කර පියවරක්ද කියලා විස්තර කරනවා. ඇය විදේශ ශිෂ්‍යාවක් වීම නිසා හැමෝම ඇයට විහිළු කරනවා. තම පාසල් ජීවිතයේ අවසාන අරමුණ ජනප්‍රිය වීම බවදයි වැඩිපුර සඳහන් කරනවා. ස්ටෙෆ් එයාගේ යාළුවෝ එක්ක විනෝද වෙන ගමන් ඉන්නවා. එතනට බ්ලේන් කියන ජනප්‍රිය පිරිමි ළමයා එනවා. ඇය ප්ලේන් දිහා වශී වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඒත් අවාසනාවට වගේ ඔහු එතනට එන්නේ ඔහුගේ අහංකාර පෙම්වතිය වන ටිෆනි එක්ක. ඒ වුණත් ස්ටෙෆ් පසුබහින්නේ නැහැ. ඇය හිතට ධෛර්යය අරන් ඒ දෙන්න ගාවට යනවා. ඇගේ උපන්දින සාදයට සම්බන්ධ වීමට කැමතිද කියලා ස්ටෙෆ් ඒ දෙන්නගෙන් අහනවා. ඒත් කනගාටුදායක විදිහට ටිෆනි සාදයට විහිළු කරලා බ්ලේන් වෙතරින් එක්කන් යනවා. ඇගේ ජීවිතය ගැන කලකිරීමෙන් ඉන්නේ ස්ටෙෆ් ඕනම වියදමක් කරලා Taman කොහොම හරි ජනප්‍රිය වෙනවා කියලා හිතා ගන්නවා. වසර ගණනාවක් ගෙවී යනවා. ඇය වෙහෙස මහන්සි වී වැඩ කරන අතර චියර්ලීඩර් කණ්ඩායමේ නායිකාව වෙන්නට පුළුවන් වෙනවා. දැන් ඇයට යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ වගේම ඇගේ සිහින කුමාරයා වෙන බ්ලේන් එක්කත් ඇය දැන් සම්බන්ධයි. ඊළඟ දර්ශනයේදී 14 ඇවිල්දී ස්ටෙෆ් පාසලට යන සූදානම් වෙන ගමන් ඉන්නවා. එයාගේ හොඳම යාළුවා සෙත් ඇය එනකම් පල්ලෙහා තට්ටුවේ බලාගෙන ඉන්නවා. සෙත් ඇය ගැන ඇල්මක් තියෙනවා කියලා අපිට පෙන්නනවා. ඒත් ඔහු Tamanගේ හැඟීම ඇයට කියන්න බය වෙනවා. මේ අය ගෙදරින් යන්න කලින් ස්ටෙෆ්ගේ තාත්තා ජිමී ලොකු පෙට්ටියකුත් අරන් එතනට එනවා. ඒ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ ස්ටෙෆ්ගේ අම්මා මිය යන්න කලින් ස්ටෙෆ් වෙනුවෙන් ගත්ත ඇඳුමක්. ඇය පෙට්ටිය ඇරලා ඇඳුම බලනවා. ඇඳුම දකින ඇයට තමන්ගේ අම්මා ගැන දුක හිතෙනවා. තව දින කිහිපයකට පස්සේ දෙන පාටි එකකට ඒ ඇඳුම අඳින්න ඇය හිතා ගන්නවා. පාසලට යන අතරමඟදී ස්ටෙෆ් ඇගේ ඩ්‍රීම් ගර්ල් වන ඩයනා රුසෝගේ නිවස පාස් කරන් යනවා. ඩයනා ගෙදර එළියේ ඉන්න දකින ස්ටෙෆ් කාර් එකගේ ඉස්සර නවත්තනවා. ඩයනා කියන්නේ 95 ප්‍රොම් රැජින වුණ කාන්තාව. ඇය දැන් පරිපූර්ණ ජීවිතයක් ගත කරනවා. ඇයට ලස්සන ශරීරයක්, විශිෂ්ට නිවසක් සහ කඩවසම් සැමියෙක් ඉන්නවා. ඩයනා දිහා ස්ටෙෆ් ඊර්ෂ්‍යාවෙන් වගේ බලාගෙන ඉන්නවා. ඒත් කවදා හරි දවසක ඇය සහ බ්ලේන් මේ විදියට ඉන්නවා කියලා හිතා ගන්නවා. මෙයින් පසු ඇය ඉදිරියට එන ප්‍රොම් එක ගැන ඇය ටිෆනිව කෙතරම් පිළිකුල් කරනවද කියලා සෙත් එක කියනවා. ප්‍රොම් රැජින විදිහට කිරුළ ලබා ගන්න ස්ටෙෆ් ගොඩක් හීන දකිනවා. ඇය දැනටමත් තමන්ගේ යාළුවා වෙන මාතාගේ ලේක් හවුස් එකේ ප්‍රොම් උත්සවයෙන් පස්සේ තවත් උත්සවයක් තියන සූදානම් කරලා ඉවරයි. පන්තියේදී ස්ටෙෆ් දැනගන්නවා ටිෆනිත් ඒ වගේ පාටි එකක් තියන සූදානම් වෙනවා කියලා. මේක දැනගත්ත ගමන් ඇයට ටිෆනි ගැන තරහක් ඇති වෙනවා. ඇය වහාම විවේකාගාරයේදී ඇයව හම්බෙනවා. මෙතනදී දෙන්න අතර රණ්ඩුවක් ඇති වෙනවා. පසුව පුල්ඩෝ ගේට්ස් නම් චියර් කණ්ඩායම මුළු පාසල ඉදිරිපිට පුහුණු සැසියකට ලෑස්ති වෙනවා. මාතා උපකරණ කළමනාකරු විදිහට හොඳින් කටයුතු කරන ආකාරය පිළිබඳ කණ්ඩායමට උපදෙස් දීමට උත්සාහ කරන නමුත් ටිෆනියට බාධා කරනවා. මේක බලන් ඉන්න ස්ටෙෆ් කෝපයට පත් කරන අතර ඇය මුළු කණ්ඩායම ඉදිරියේ ටිෆනිට සමච්චල් කරනවා. හැමෝම එතනින් ගියාට පස්සේ කලකිරලා ඉන්න ටිෆනි එයාගේ යාළුවෝ දෙන්නෙක් එක්ක මොනවා හරි දෙයක් සැලසුම් කරන්න පටන් ගන්නවා. වැඩිකල් නොගොස් කාර්ය සාධන පටන් ගන්නවා. කණ්ඩායම ලස්සනට තමන්ගේ නටුව ඉදිරිපත් කරනවා. ඔවුන්ගේ වෙනස්කම් තිබ්බත් ටිෆනි හා ස්ටෙෆ්ද ඔවුන්ගේ උපරිමයෙන් නර්තනය යෙදෙනවා. මේ නිසා ප්‍රේක්ෂකයින් පවා එයට කැමති වෙනවා. ප්‍රසංගයේ අවසානයේදී ස්ටෙෆ් ගුවන්ගත වෙනවා. ඒත් අවාසනාවකට මෙන් ගැහැණු ළමයි දෙන්න ස්ටෙෆ් අල්ලගෙන ඉන්න පිරිමි ළමයව තල්ලු කරනවා. මේ නිසා ස්ටෙෆ් බිමට වැටෙනවා. ඒ එක්කම තිරය කළු වෙනවා. මේ චිත්‍රපටිය අවුරුදු 20ක් ඉදිරියට අරන් යනවා. එදා වැටුණ නිසා අවුරුදු 20ක් ස්ටෙෆ් කෝමා එකේ ඉඳලා තියෙන්නේ. අවුරුදු 20කින් පස්සේ ඇය අවදි වෙනවා. ස්ටෙෆ් එතකොටම වගේ දකිනවා ඇගේ ඇඳ ළඟ තියෙන උපන්දින සුබ පැතුම. ඒත් ඒවා අවුරුදු 27ක කෙනෙක්ගේ උපන්දින සුබ පැතුම් කියලා ඇය දැනගන්නවා. මේ ගැන හිතා ගන්න බැරි වුණ නිසා ස්ටෙෆ් එයා ඉන්න කාමරයෙන් එළියට යනවා. ඇය පිළිගැනීමේ නිලධාරිනිය ළඟට ගිහින් තමන්ගේ රූම් එක මාරුණාද කියලා අහනවා. ඒ වෙලාවේ ස්ටෙෆ් එතන ඉන්න කණ්ණාඩියකින් තමන්ගේ මූණ බලනවා. තමන් වෙන දැකලා ස්ටෙෆ් පුදුම වෙලා කලන්ත දානවා. පසුව වෛද්‍යවරයා ස්ටෙෆ්ට කියනවා දැන් 2022 කියලා. ඒ වගේම ඇය අවුරුදු 20ක් කෝමා එකේ හිටියා කියලත් වෛද්‍යවරිය කියනවා. මේ අතර ජිම් හා මාතා රෝහලට එනවා. අවුරුදු 20කට පස්සේ ස්ටෙෆ් මෙහෙම නැගිටලා ඉන්නව දකින ඔවුන් දෙන්න ගොඩක් සතුටු වෙනවා.
ජිම් තමන්ගේ දුව බදාගෙන ඉන්නවා. මේ වෙලාවේ වෛද්‍යවරිය මාතට කියනවා ස්ටෙෆ්ට දැන් අවුරුදු 37ක් වුණාට ඇගේ මනස තාමත් අවුරුදු 17 කෙනෙක්ගේ වගේ කියලා. ඒ නිසා ඇයව හෙමින් මේ දේවල් වලට පුරුදු කරන්න කියලා උපදෙස් දෙනවා. මෙයින් පසු ජිම් හා මාතා ස්ටෙෆ්ව ගෙදර එක්කන් යන තීරණය කරනවා. තුන්දෙනාම කාර් එකේ ගෙදරට යන ගමන් ඉන්නවා. මේ වෙලාවේ මාතා යාගේ ෆෝන් එකෙන් වීඩියෝ එකක් බලන ගමන් ඉන්නවා. මාතා අතේ තියෙන ෆෝන් එක දකින ස්ටෙෆ් ඒක පුංචි ටීවී එකක්ද කියලා අහනවා. අතීතයේ සුලභව තිබ්බ සමහර වචන මේ දිනවල භාවිතා කිරීමට නොහැකි තරමට අප්‍රසන්න වීම ගැනද ඇය කම්පාවට පත් වෙනවා. මාතා මේ වෙලාවේ ස්ටෙෆ්ට කියනවා ඇය ඔවුන් දෙන්න ඉගෙන ගත්ත හාර්ඩින් උසස් පාසලේ විදුහල්පතිනි කියලා. එතකොටම ස්ටෙෆ් දකිනවා බ්ලේන්ව. ඒත් පුදුමයි. ඔහු ඉන්නේ ඩයනා රූසොෆ්ගේ ගෙදර. ව්‍යාකූල වෙන ස්ටෙෆ් ඇගේ පියාට කියනවා කාර් එක නවත්තන්න කියලා. ඒත් තාත්තා ඒක අහන්නේ නැහැ. ඒ නිසා ස්ටෙෆ් කාර් එකෙන් එළියට පයින්නවා. ඇයි ඩයනාගේ ගෙදරට ගිහින් බෙල් එක ගහනවා. දොර අරන් එළියට එන්නේ ටිෆනි. ඇය ස්ටෙෆ්ව දැක්ක ගමන් ඇයව බදා ගන්නවා. මේ ගෙදර ටිෆනි ඉන්නව දකින ඇය පුදුම වෙනවා. ඒ වෙලාවේ ටිෆනි කියනවා ඇය ප්ලේන් එක විවාහ වුණා කියලා. ඒ වගේම තමන්ගේ දෙමව්පියන් ඇයට තෑග්ගක් විදිහට මේ ගෙදර අරන් දුන්නා කියලාත් කියනවා. ඒක අහලත් ස්ටෙෆ්ට තාමත් බ්ලේන්ව හම්බ වෙන්න ඕන වුණා. ඒ ටිෆනි ඇයට කියනවා බ්ලේන්ව හම්බ වෙන පස්සේ දවසක එන්න කියලා. ටිෆනි නිසා කේන්ති ගිහින් ඉන්න ස්ටෙෆ් එයාගේ ගෙදරට එනවා. ඇය තමන්ගේ රූම් එකට අවුරුදු 20කට පස්සේ තමයි යන්නේ. ජිම් ඇගේ දේවල් කලින් තිබ්බ වගේම ආරක්ෂා කරන් ඉන්නවා දැකලා ඇයට ගොඩක් දුක හිතෙනවා. රාත්‍රියේදී කවුරු හරි දොරට තට්ටු කරනවා. ස්ටෙෆ් දොර අරගෙන ගියත් එළියේ කවුරුවත් හිටියේ නැහැ. ඒ වෙලාවේ ඇය දකිනවා එයාගේ හොඳම යාළුවා සෙත්තේව පොතක්. ඇය ඒ පොත ගන්නවා. ස්ටෙෆ් පොත පෙරලලා බලනවා. එතකොට ඇය දකිනවා පාසල් කාලයේ සුන්දර මතකයන් ඔක්කොම වගේ ඒ පොතේ අලවලා තියෙනවා. මේක දැකලා ඇය හැඟීම් බර වෙනවා. ඇයට විශාල දෙයක් කරන්න පුළුවන් කියලා විශ්වාස කරපු තමන්ගේ අම්මව ස්ටෙෆ්ට ඒ වෙලාවේ මතක් වෙනවා. මේ එක්කම ඇය ආයෙත් ජනප්‍රිය වෙන්න ඕනේ කියලා හිතා ගන්නවා. ඇය කොහොම හරි ආයෙත් වතාවක් ජනප්‍රිය වෙනවා කියලා තමන්ටම පොරොන්දු වෙනවා. ඊළඟ දවසේ උදේ ස්ටෙෆ් මාතාව හොයාගෙන යනවා. ඇය ඒ වෙලාවේ පාසලට යන ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඒ වෙලාවේ එතනට ස්ටෙෆ් එනවා. ආයෙත් ඉස්කෝලේ යන්න ඕනේ කියලා ඇය මාතට කියනවා. මාත තම මිතුරියට ඉස්කෝලේ යන්න වයස වැඩි කියලා කියනවා. ඒත් ස්ටෙෆ් ඒක අහන්නේ නැහැ. කොහොම හරි ආයෙත් පාසලට යන්න ඕනේ කියලා ඇය කියනවා. අවසානයේදී වෙනත් විකල්පයක් නැති නිසා මාතා ස්ටෙෆ්ට ආයෙත් පාසලට යන්න අවසර දෙනවා. මීළඟ දර්ශනයේදී ස්ටෙෆ් අවුරුදු 20කට පස්සේ ඉස්කෝලේ යන සූදානම් වෙනවා. ඇය සූදානම් වෙලා විශ්වාසයෙන් ගෙදරින් යනවා. කොහොම වුණත් පාසලට ලං වෙනකොට පාසල ගොඩක් වෙනස් වෙලා කියලා ඇයට පේනවා. කිසිම කෙනෙකුගේ හිත රිදවන්නේ නැති වෙන්න ඔක්කොම වගේ ශිෂ්‍ය සාමකාමී වෙලා. උදාහරණයක් විදිහට ප්‍රොම් ජයග්‍රාහකයින්ගේ නම කලාකෘතියකින් පෙන්නලා තියෙනවා. මොකද ඒක වැරදි පණිවිඩයක් යවන නිසා. එවිටම ස්ටෙෆ් සෙත්ගේ ඇඟේ හැප්පෙනවා. දෙන්න එකිනෙකාව දැක්කම ගොඩක් සතුටු වෙනවා. සෙත් පාසලේම පුස්තකාලාධිපතිවරයා කියලා ස්ටෙෆ්ට කියනවා. පොඩි කතා බහකින් පස්සේ දෙන්න එයාලගේ වැඩවලට යනවා. සෙත්ව හම්බුණාට පස්සේ ස්ටෙෆ් මාතව හම්බ වෙන්න ඇය ඉන්න ඔෆිස් එකට යනවා. ස්ටෙෆ් මාතට කියනවා ආයෙත් බුල්ඩෝගේට්ස් චියර් කණ්ඩායමට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. අවුරුදු 20කට කලින් වගේ ආයෙත් ජනප්‍රිය වෙලා අවසානයේදී ප්‍රොම් රජන වෙන්න ඕනේ කියලා ස්ටෙෆ් කියනවා. ඒත් ඒ වෙලාවේ මාතා කියනවා දැන් ඉස්කෝලේ ප්‍රොම් රජන තෝරන තරගයක් නැහැ කියලා. මේක අහපු ගමන් ස්ටෙෆ්ට දුක හිතෙනවා. ඒත් එයා උත්සාහය අතහරින්න හිතුවේ නෑ. කොහොම හරි Tamanගේ හීනේ ඉෂ්ට කරගන්නවා කියලා හිතා ගන්නවා. ඇය ප්‍රොම් රජන තරගයට ආයෙත් යන්න කියලා ඉල්ලලා පෙත්සමක් අරන් කැන්ටින් එකට යනවා. එතනදී ස්ටෙෆ්ට ජැනට් යාස් හා නීල් කියලා ළමයි තුන්දෙනෙක් හම් වෙනවා. ඔවුන් ඇගේ පෞරුෂය ගැන පැහැදෙනවා. ස්ටෙෆ් මේ තුන්දෙනාට පෙත්සම දෙනවා. ඔවුන් ඒකට කැමති වෙලා ඒක අත්සන් කරනවා. මේ වෙලාවේ ඇය දැනගන්නවා පාසලේ ඉන්න ජනප්‍රියම ළමයා බ්‍රී ලව්ස් ප්‍රෙස්සම මුලින්ම අත්සම් කරා නම් අනිත් ළමයි ඔක්කොම ඒකට අත්සම් කරනවා කියලා. බ්‍රී කියන්නේ ඉන්ස්ටාග්‍රෑම් එකේ මිලියන 3කට වඩා ෆලෝවර්ස්ලා ඉන්න සමාජ මාධ්‍යයට බලපෑම් කරන්න පුළුවන් කෙනෙක් කියලා ස්ටෙෆ්ට තේරෙනවා. ඇගේ පෙම්වතා ජනප්‍රිය පුද්ගලයෙක්. ඕගනම ලාන්ස්. මේ නිසා මේ දෙන්නව අල්ලන්න බැරි වෙයි කියලා මේ ළමයි ස්ටෙෆ්ට කියනවා. ඒ එක වගේ යාලා ඉන්න තැනට බ්‍රීගේ කණ්ඩායම එනවා. ස්ටෙෆ් ඇයගෙන් පෙත්සමට අත්සන් කරන්න කියලා ඉල්ලනවා. ඇය කඩදාසි රයිස බව කියා අත්සන් කරන්න බෑ කියලා කියනවා. බ්‍රී එතනින් යන්න කලින් කියනවා ඇය ටිෆනිගේ දුව කියලා. ඒක අහපු ගමන් ස්ටෙෆ් පුදුම වෙනවා. පස්සේ ස්ටෙෆ් ක්‍රීඩා පිටියට යනවා. ඒ වෙලාවේ දැනගන්නවා මාතා තමයි කණ්ඩායම පුරුදු කරන්න කියලා. ජැනට් සහ යාස්ත කණ්ඩායම ඉන්නවා. ඔවුන් ස්ටෙෆ්ට hina යන විදිහේ යම් ආකාරයක් කරනවා.
සමහර සිසුන්ට එය අහිතකර නිසා පාසලේ සියලුම ආකාරයේ සරාගී නැටුම් තහනම් කරනවා. කලකිරලා ඉන්න ස්ටෙෆ් පුස්තකාලයට ගිහින් සෙත්ව හම්බෙනවා. එහිදී ඇයි ඉන්ස්ටාග්‍රෑම් වල තියෙන පුදුම හිතෙන දේවල් ගැන දැනගන්නවා. ඒ වගේම ඉන්ස්ටාග්‍රෑම් වලින් ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා දැනගන්නවා. මේ නිසා ඇය ගෙදර ගිහින් Tamanටත් ෆෝන් එකක් අරන් දෙන්න කියලා එයාගේ තාත්තට කියනවා. ඒත් පුදුමේ කියන්නේ තාත්තා දැනටමත් ඇයට අලුත්ම ෆෝන් එකක් අරන් ඉවරයි. ෆෝන් එක දැක්ක ගමන් ස්ටෙෆ් ගොඩක් සතුටු හිතෙනවා. ඇය රාත්‍රිය පුරාම සජීවී විකාශන කරනවා. දැන් ඇගේ හිතේ තියෙන එකම අරමුණ වෙන්නේ ඉන්ස්ටාග්‍රෑම් වල ෆලෝවර්ස්ලා වැඩි කරගන්න එක විතරයි. ඊළඟ දවසේ ස්ටෙෆ් හා තවත් සිසුන් පිරිසක් ජැනට්ගේ ගෙදරට වෙලා පාසලේ වැඩ කරනකම අනින්නවා. කොහොම වුණත් ඇගේ හිතේ තියෙන එකම දේ වෙන්නේ කොහොම හරි ප්‍රොම් රජුට වෙන එක. ඒ නිසා තම මිතුරන්ට ජනප්‍රිය වෙන්නේ කොහොමද කියලා ආස්වාදජනක කතාවක් කියනවා. ස්ටෙෆ්ගේ ප්‍රියතම චලනයන් නිසා බලන් ඉන්න අය නටන්න ගන්නවා. ඊළඟ තර්ශයේදී විදුහල්පති මාතා උත්සවයක් සංවිධානය කරනවා. එතන පාසලේ ඉන්න ඔක්කොම සිසුන් හා ඒ අයගේ දෙමව්පියන් ඉන්නවා. උත්සවය පටන් ගන්න ටික වෙලාවකට පස්සේ මාතා හාඩීන් උසස් පාසලේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ සංගමයේ ප්‍රධානියාට ස්ටේජ් එකට එන්න කියලා ආරාධනා කරනවා. ඒ එන්නේ වෙන කවුරුවත් නෙමෙයි ටිෆනිට. මෙහිදී පවා අය Tamanගේ ආත්මාර්ථකාමී ස්වරූපය පෙන්නනවා. ඇය ප්‍රොම් ටිකට් එකක් ඩොලර් 93ක් කියලා කියනවා. ඊට පස්සේ ස්ටෙෆනිගේ නායකත්වයෙන් හදපු බුල්ඩෝගේට්ස් නර්තනයේ ප්‍රසංගයේ කාලයයි. ඔවුන් වේදිකාවට පැමිණ සාමාන්‍ය සමානාන්තාවය BS මත පදනම් වූ නීරස නැටුමක් නටනවා. ඒ නැටුම ඉවර වෙලා ඒ එක්කම වගේ ඔවුන් ඉක්මනින් ඔවුන්ගේ ඇඳුම් මාරු කරලා සරාගී විදිහට නටන පටන් ගන්නවා. මේක දැකලා ටිෆනි ඇතුළු ප්‍රේක්ෂකයින් හිටපු ඔක්කොම දෙමව්පියෝ පුදුම වෙනවා. ඒත් බ්ලේන් නම් මේ නැටුමට ගොඩක් කැමතියි වගේ. පහුවදා උදේ ඇහැරලා ෆෝන් එක බලනකොට අය දකිනවා පාසලේ නැටුම වීඩියෝ ඉන්ස්ටාග්‍රෑම් එකේ දාලා තියෙනවා. ඒ වෙද්දිත් ගොඩක් අය ඒක බලලා ඒ වගේම ඇගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ ෆලෝවර්ස්ලා ප්‍රමාණයත් වැඩි වෙලා. ඇය වෙනස්ම කෙනෙක් වෙලා ඉස්කෝලේට යනවා. ඒ හැමෝ වගේ අයට කැමතියි කියලා පේනවා. කොහොම වුණත් මාතායට බයිනවා ඇගේ නැටුම නිසා මුළු උත්සවයම විනාශ වුණා කියලා. තමන්ගේ ආරක්ෂාවට ස්ටෙෆ් කියනවා පාසල වඩාත් විනෝදජනක දැනක් කරන්න හිතාගෙන එහෙම කරා කියලා. ඇය පවසන්නේ මාතාගේ පාසලට එනවට වඩා කෝමයිකේ ඉන්න එක විනෝදයි කියලා. තවත් තැනක කේන්ති ගිහින් ඉන්න ස්ටෙෆනියාගේ දුව ළඟට එනවා. ඇවිල්ලා කියනවා ප්‍රොම් රජුට තෝරන තරගය ආයෙත් තියන්න කියලා. ටිෆනිට ඕන වෙන්නේ තමන්ගේ දුවේ තරගෙට ඉදිරිපත් කරලා ඇය දිනවලා ස්ටෙෆ් පරද්දන්න. ඒත් බ්‍රී එකට කැමති වෙන්නේ නැහැ. ඇය ඒක ගැන උච්චර උනන්දුවක් දක්වන්නේ නැහැ වගේ. ඒත් ටිෆනි ඒකට අනතුරු අඟවනවා. අන්තිමේදී බ්‍රී එකට කැමති වෙනවා. මේ අතර ස්ටෙෆ් හා සෙත් දිනයක් සඳහා පිටත් වෙනවා. ඒදී ඇය ප්‍රොම් රජුන වීමට ඇගේ හිතේ තියෙන ආශාව ගැන සෙත් කියනවා. මෙතනදී ඇයගේ මව සෑම විටම ඇය විශ්වාස කරපු බව ගැන සෙත් කියනවා. ඒ නිසා ඇයට ඇගේ ජීවිතයේ එකම ඉලක්කය ගොඩක් වැදගත්. මේක අහපු සෙත් ඇගේ ප්‍රොම් සහකරු වෙන්න කැමති වෙනවා. ඊළඟ දවසේ මාතා නිවේදනය කරන්නේ බ්‍රීගේ ඉල්ලීම ගැන. පාසලේ ප්‍රොම් එකේ රජු හා රැජින සඳහා මැතිවරණය ආයෙත් පවත්වනවා කියලා. මේක අහපු ගමන් ස්ටෙප් සහ ඇගේ කණ්ඩායම සතුටු වෙනවා. ඔවුන් උත්සවය සඳහා සැලසුම් කරන්න පටන් ගන්නවා. කොහොම වුණත් ස්ටෙෆ් ඉක්මනින් දැනගන්නවා බ්‍රී තමාට එරෙහිව කිරුළ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියලා. පන්තියේදී ස්ටෙෆ්ට හැර අනිත් හැමෝටම ටිෆනි ප්‍රොම් උත්සවයට ආරාධනා කරනවා. කලකිරලා ඉන්න ස්ටෙෆ් ඇගේ ප්‍රොම් එකේ සාදෙන් පස්සේ ඒ ගැන කියන්න හිතා ගන්නවා. ස්ටෙෆ් ගෙදරට ගිහින් අල්මාරිය පෙරලගෙන මොකක් හරි දෙයක් හොයනවා. ටික වෙලාවකට පස්සේ ඇය මාතාගේ ලේක් හවුස් එකේ යතුරු හොයා ගන්නවා. පස්සේ ඉන්ස්ටාග්‍රෑම් එකේ සජීවීව කියනවා ප්‍රොම් ජයග්‍රහණයෙන් පස්සේ Taman හැමෝටම නොමිලේ සාදයක් පවත්වනවා කියලා. ඊළඟ දර්ශනයේදී අවසානයේදී ප්‍රොම් රාත්‍රියේ උදා වෙලා සෙත් ස්ටෙෆ් ලෑස්ති වෙලා එනකම් බලාගෙන ඉන්නවා. එතනදී සෙත් ජිම්ට කියනවා ස්ටෙෆ් පරිස්සමෙන් බලා ගන්න කියලා. එතකොටම ස්ටෙෆ් එයාගේ අම්මගෙන් එයාට තෑගි හම්බුන ගවුමත් ඇඳගෙන එළියට එනවා. සෙත් ඇගේ සුන්දරත්වයට මවිතයටපත් වෙනවා. ඔවුන් දෙන්න ගෙදරින් යන්න කලින් ෆොටෝ එකක් ගහනවා. ෆ්‍රොම් එකේදී ස්ටෙෆ් ටිෆනිගේ ඡන්ද කුටියේ ඉන්නවා දැකලා එයාට අපහාස කරනවා. ඇය ප්‍රීට ඡන්දය පාවා දෙන්නේ ඇය දිනන බව විශ්වාස නිසා කියලා ඒ කියනවා. මේකෙන් පස්සේ ඇය සජීවී ප්‍රවාහයක් ආරම්භ කරන්න එළියට එනවා. එතනදී ප්ලේන් ඇගේ හැප්පෙනවා. බ්ලේන් ඇයව රවට්ටන්න පටන් ගන්නවා. ඒත් ස්ටෙෆ් ඔහුව ඉවතට තල්ලු කරන්න උත්සාහ කරනකොටම එතනට සෙත් එනවා. සෙත් මේක වැරදියට හිතලා දුකෙන් එතනින් යනවා. ස්ටෙෆ් ඔහුව නවත්තන්න උත්සාහ කරත් ඔහු නැවතුනේ නැහැ. මේ අතර ප්‍රසංගයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන වෙලාව ආවා. බලාපොරොත්තු වුණා වගේම ලාස් ප්‍රොම් කිං විදිහට කිරුළ ලබා ගත්තා. කෙසේ වෙතත් බ්‍රී අවසාන මොහොතේ මැතිවරණයෙන් ඉවත් වෙනවා. අවසානයේ ජයග්‍රාහකයා ස්ටෙෆ් වෙනවා.
බ්‍රී ඇතුළු ඔක්කොම එකතු වෙලා ඇය වෙනුවෙන් ප්‍රීති ഘോഷා නගනවා. ඒත් ටිෆනි ගොඩක් තරහෙන් ඇය දිහා බලාගෙන ඉන්නවා. පස්සේ දෙන්නම ස්ටේජ් එකට එනවා. ලාන් සහ ස්ටෙෆ් ඔටුනු දානවා. දෙන්නම එකතු වෙලා ලස්සන නැටුමක් ඉදිරිපත් කරනවා. උත්සවයෙන් පස්සේ සිසුන් ඔක්කොම ස්ටෙෆ්ගේ පසු ෆ්‍රොම් සාතේට යනවා. ලේක් හවුස් එකේ හැමෝටම පුළුවන් උපරිමෙන් විනෝද වෙනවා. මේ අතර ඊර්ෂ්‍යාවෙන් පෙළෙන ටිෆනි ඇගේ සැලසුම් විනාශ කිරීම ගැන ස්ටෙෆ් එක තාමත් කේන්තියෙන් ඉන්නේ. ඇය පොලිසියට කෝල් කරනවා. ටික වෙලාවකින් පාටි එක තියෙන තැනට පොලිසියෙන් ඇවිල්ලා සිසුන්ට එතනින් යන්න කියලා කියනවා. මාතත් ඒ වෙලාව එතනට ඇවිල්ලා Tamanගේ පාසලේ ප්‍රතිරූපයට හානි කරා කියලා ස්ටෙෆ්ට බයිනවා. පස්සේ මාතා සෙත් එක්ක එතනින් යනවා. ස්ටෙෆ් දැන් තනියම. ඇයට ගෙදර එක්කන් යන කවුරුත් නැහැ. ඇය පාරට ඇවිල්ලා එන වාහනයකින් Tamanට ලිෆ්ට් එකක් දෙන්න කියලා කියනවා. ඇය කාර් එකට නගිනවා. ඇය ඒ වෙලාවේ තමයි දැනගන්නේ ඒ කාර් එක එවලවන්නේ ඩයනා රූසෝ කියලා. ඇය ඒක දැනගත්තම පුදුම වෙනවා. ඩයනාට අවුරුදු 30ක් වුණාම ඇගේ ස්වාමි පුරුෂයා ධනය හා කීර්තිය නැති වෙලා මහන්සි වෙලා ඉගෙන ගත්තේ නැති එකේ ප්‍රතිඵල ඇයට දැන් ලැබිලා. ජනප්‍රිය වෙන එක ගැන විතරක් හීන මවපු නිසා ඇය දැන් කනගාටු වෙනවා. මේක අහපු ගමන් ස්ටෙෆ්ට තේරෙනවා Tamanට මෙච්චර කල් හිතාගෙන හිටපු දේ වැරදි කියලා. ඇය ගෙදරට ඇවිල්ලා ඇගේ පෝස්ටර් ඔක්කොම ඉරලා දානවා. පහවදා උදේ ස්ටෙෆ් කලබලෙන් වගේ කුස්සියට යනවා. ඒ වෙලාවේ ජිම් කුස්සියේ ඉන්නවා. ඔහු පවුලේ අය හා යාළුවන් කොච්චර වැදගත්ද කියලා ස්ටෙෆ්ට පැහැදිලි කරලා දෙනවා. ඇය ඉන්ස්ටාග්‍රෑම් එකේ මාතාගෙන් සෙත්ගෙන් සමාව ගන්නවා. ඇයෙම සමාව ගන්න කොටසෙන් තමයි මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ. සෙත් හා මාතා Taman කෝමයකින් ඇහැරවන්න උදව් කරපු දෙන්නා කියලා හැමෝටම කියලා ඒ දෙන්නගෙන් සමාව ගන්නවා. මේ කොටස ඉවර වුණාට පස්සේ ටිෆනි එනවා ස්ටෙෆ්ව හම්බ වෙන්න. ඇය ස්ටෙෆ්ට කරපු ඔක්කොම කරදර වෙනුවෙන් ඇය ස්ටෙෆ්ගෙන් සමාව ඉල්ලනවා. ටිෆනිගේ සමාව පිළිගන්න ස්ටෙෆ් ඇය එක්ක යාළු වෙනවා. ඊළඟ දවසේ පාසලේ උපාධි ප්‍රදානෝත්සවය පවත්වනවා. ඔක්කොම සිසුන් වේදිකාවට එන්න කියනවා. ඒ වෙලාවේ ස්ටෙෆ් මයික් එක ළඟට ගිහින් මාත වගේ යාළුවෙක් හිටපු එක ගැන සතුටු වෙනවා කියලා හැමෝටම ඇහෙන්න කියනවා. මේකෙන් පස්සේ ටිෆනි මාතා සෙත් හා බ්ලේන් ඔක්කොම ස්ටෙෆනිගේ කැමතිම නටුම නටනවා. මේක දැකලා ස්ටෙෆ් පුදුම වෙනවා. ඇයත් මේ නටුමට සම්බන්ධ වෙනවා. අවසානයේදී ඇයගේ ප්‍රසිද්ධ පැනීම කරනවා. මේ සැරේ නම් ඇය ඒක හරියටම කරනවා. චිත්‍රපටය ඉවර වෙන්නේ ස්ටෙෆ් හා සෙත් අවසානයේ ඔවුන්ගේ ආදරය ප්‍රකාශ කිරීමෙන්. මේ වගේ ලස්සන ෆිල්ම් බලන්න අපේ channel එක subscribe කරන්න.